සමග බෙදා ගන්න යනවා දෙවියන් වහන්සේ බලවත් ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ අරමුණ. මම කරුණු තුනක් ඔබ සමග බෙදා ගන්න යන දවසේ දෙවියන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ ආරම්භයේ පටන්ම උන්වහන්සේ මේ ආශ්චර්යමත් දේ කරනවා. උන්වහන්සේ වචනේ කර්ම කොටගෙන ලෝකේ මැවුවා. ඒ වගේම උන්වහන්සේගේ මැවීමම මහත් ආශ්චර්යයක්. ඒ වගේම උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ ආදම් සහ ඒව උන්වහන්සේ පළවෙනි මනුෂ්‍ය දෙන්නව උන්වහන්සේ නිර්මාණය කළාට පස්සේ එතනින් පස්සේ මිනිස්යාට දෙවියන් වහන්සේගේ බලය මිනිස්යා දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියාවල් අත්දැක්කා. ඉතින් දෙවියන් වහන්සේට මහිමය වේවා. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් බලන්න යනවා. අපි හරමු ගීතාවලිය 111 වෙනි පරිච්ඡේදයේ ඇල පද කීපයක් අපි බලලා ඊට පස්සේ මම මේ කරුණ තුන වෙතට අවධානය යොමු කරන්න යන සමග දෙවියන් වහන්සේට මහිමය වේවා. අද දැසන මේ ස්ථානයේ කියනවා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කිරීමට ඇති කාරණා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව අවස්ථින්ගේ සමාගමේදී ද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නේ මේ ස්වාමීන්ගේ ක්‍රියා මහත්ය ඒවට ප්‍රියවද සියල්ලෝ ඒවාස්මයා මෙනෙහි කරති. උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේ. උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලසුසේක. ස්වාමීන් වහන්සේ දයාවන්තය අනුකම්පාවෙන් පූර්ණයි. ආමේන්. හොඳයි අපි දකිනවා දෙවියන් වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියා ගැන. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා මෙනෙහි කිරීම. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියා ගැන ඔබ මෙනෙහි කරනවා ඇති. කී දෙනෙකුට මතක් වෙනවද දෙවියන් වහන්සේ කරන මහත් ක්‍රියා? එකක් තමයි සුද්ධ වූ ලියවිල්ලෙන් උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙන බල සම්පන්න ක්‍රියා. අනිත් එක තමයි අපේ ජීවිතවල දෙවියන් වහන්සේ කරන්නා වූ බල සම්පන්න ක්‍රියා. දැන් මේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මහත් ආශ්චර්යමත් දේ අපේ ජීවිතේ කරන්න නම් උන්වහන්සේට විශේෂ අරමුණක් තියෙනවා. මම දන්නවා අපි හැමෝම කැමති මහත් දෙයක් වෙනවා. හalleluya. ආමේන්. ඔබ හැමෝම කැමති ඇති දෙවියන් වහන්සේගේ ජීවිතේ පුදුම දේවල් කරනවා. නේද? අපි ඇස් දෙකෙන් දකින්න කැමති දෙවියන් වහන්සේ හිතාගන්න බැරි පුදුමාකාර ක්‍රියාවල් දෙවියන් වහන්සේ කරන්නේ. ඒ නිසා අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අත්දකිනවා. ඒ වගේම දවස් පතා දෙවියන් වහන්සේගෙන් යමක් බලාපොරොත්තු උන්වහන්සේ හැම දවසකම යහපත් දේ කරනවා. සමහර කෙනෙක් කියන්න පුළුවන් අපි දැන් අවුරුදු 20කට කලින් දෙවියන් වහන්සේ මහත් දේවල් කරා. ඒ වගේම සමහර කෙනෙක් හිතන්න පුළුවන් එදා එහෙම වුණාට අද වෙන එකක් නැහැ. ඉස්සර එහෙම වුණාට දැන් එහෙම වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ඊයේ අද සදාකාලෙට ඒකාකාරයි. ආමේන්. උන්වහන්සේ ඊයේ අද සදාකාලෙට ඒකාකාරයි. ආමේන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි විශ්වාස කරන ආකාරය. අපි අදහන විදිහ. අපි යම්කිසි ගමනක් ඇවිල්ලා සමහර දේවල් අපි හැමදාම දැකලා ඊට පස්සේ අපිට ගානක් නැතුව යනවා. දෙවියන්වහන්සේ කරන දේවල්. නමුත් ප්‍රේමවන්තනි අපි දෙවියන් වහන්සේ කරන අරමුණු කීපයක් අපි බලන්න යනවා. අපි පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ මේ බල සම්පන්න ක්‍රියා කරන පළවෙනි අරමුණ තමයි පියාණන් වහන්සේගේ සිත. නැත්නම් යේසුස් වහන්සේ කර්ම කොටගෙන දෙවියන් වහන්සේ මහත් දේ කරා. ඒ වගේම උන්වහන්සේ ක්‍රියා කරන්න හේතු වුණා පියාණන් වහන්සේගේ සිත. එහෙම නැත්නම් පියාණන් වහන්සේගේ ප්‍රේමණීය හදවත අප කෙරෙහි එළිදරව් කරන පිණිස. ආමේන්. මොකද පළවෙනි එක පියාණන් වහන්සේගේ සිත අප කෙරෙහි එළිදරව් කරන පිණිස. අපි
දේව වචනයේ හැරෙමු අපි හෙබ්‍රෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ විතර යන්න. හෙබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපි දකින්න මේ ස්ථානයේ කියනවා කවුරුන් කෙනෙක් කියවන්න උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහත්ත්වයේ ප්‍රභාවයේද උන්වහන්සේ දේවත්වයේ ස්වරූපයේද වෙනසේක. උන්වහන්සේගේ බල පරාක්‍රමයේ වචනේ සියල්ල ධර්මී පෞගල පවිත්‍ර වීමක් කළ පසු උසස් ස්ථානවල මහෝත්මයාණන් වහන්සේ දකුණු පැත්තේ ඉඳගස්සේ. ආමේන්. දැන් අපි දකිනවා උන්වහන්සේ දේවත්වයේ ස්වරූපය වනසේක. යේසුස් වහන්සේ දේවත්වයේ ස්වරූපය තිබුණා උන්වහන්සේ තුල. ඒ වගේම අපි දකිනවා උන්වහන්සේ ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. අපි මේ පදයට මේ සමගම අපි බලමු. ක්‍රියා 10:38 වෙනි පදයේ යේසුස් වහන්සේ ගැන අපි බලන කල උන්වහන්සේ ගැන මෙතන සඳහන් වෙනවා 38 දෙවියන් වහන්සේ සුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරී යේසුස් වහන්සේ ආලේප කළ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටී බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ල සුව කරමින්ද හැසිරුණු බවක්ය. ආමේන්. දැන් අපි දන්නවා මේ ස්ථානයේ යේසුස් වහන්සේ නිතරම දෙවියන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍යයන්ට එළිදරව් කළා. දැන් මේ හාස්කම් වලින් එහෙම නැත්නම් උන්වහන්සේ මනුෂ්‍යව හිර වෙලා හිටියා වූ මනුෂ්‍යගේ හිරවීම වලින් නිදහස් කරලා පෙන්නවා දෙවියන් වහන්සේට මනුෂ්‍යයන්ගේ හිරවීම තරන්න බැරි බව. මනුෂ්‍යයන් අපි දන්නා උන්වහන්සේ කොරු ඇවිද්දෙව්වා. උන්වහන්සේ කොරු ඇවිද්දෝලා පොර වෙලා ඉන්න මනුෂ්‍යව ඇවිද්දෝලා උන්වහන්සේ පෙන්නවා උන්වහන්සේ පියාණන් වහන්සේ එවැනි එහෙම නැත්නම් ඇවිද ගන්න බැරි එහෙම නැත්නම් හිර වෙලා ඉන්න එවැනි මනුෂ්‍යයා කරේ එහෙම නැත්නම් එකතන ඔත්පල වෙලා හිටපු මනුෂ්‍යව සුවපත් කරලා පෙන්නවා පියාණන් වහන්සේ කැමති නැහැ ඒ මනුෂ්‍යයා ඒ ආකාරව සිටී. ඒ වගේම උන්වහන්සේ අන්ධයෙකුට පෙනීම දීලා උන්වහන්සේ පෙන්නවා උන්වහන්සේ කැමති නැහැ මනුෂ්‍යයට නොපෙනී එහෙම නැත්නම් මනුෂ්‍යයා පේන්නේ නැතුව අන්ධ වෙලා ඉන්නවට උන්වහන්සේ කැමති උනේ නැහැ. උන්වහන්සේ කැමති නැති බව උන්වහන්සේ පෙන්නවා ඒ ස්ථානවල. ඒ වගේ තමයි අපි දකිනවා මේ ආකාරයෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේ මහා ක්‍රියා විවිධ ස්ථානවල කරා. අපි දන්නවා අන්ධයන්ට පෙනීම දුන්නා, බිහිරන්ට ඇසීම දුන්නා. අපි දේවාචනයේ පොඩි කොටසක් බලමු. මාක්ස් ආරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ අපි බැලුවොත් මාක් 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ අපි බලමු. අපිට දකින්න ලැබෙනවා එක්තරා ස්ථානයක එතෙන් පටන් ඔහුගේ පියාටවත් මව්ටවත් උපකාර කරන්න නුඹලා ඔහුට ඉඩ දෙන්නේ නැත. සමාවෙන්න. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ සමාවෙන්න. යෝහන් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ යෝහන් 5:5 38 අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. ඔහු ඔත්පලම ඉන්නවා යේසුස් වහන්සේ දැක ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරයෙන් සිටී බව දැන නුඹ සුවේ ලබන්න කැමතිදයි ඔහුගෙන් ඇසුසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි වතුර කැළඹෙන කල මා පොකුණට බස්සවන්න කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට
මට පළමුවෙන් බසින්නේයි කීවේය. නැගිට නුඹේ යහන රැගෙන ඵලයන්යි යේසුස් වහන්සේ ඔහුට කීසේය. එකෙනෙහිම ඒ මිනිසයා සුවපත්ව තමාගේ යහන රැගෙන ගියේය. ආමේන්. දැන් අපි දන්න මේ ස්ථානයේ කියනවා 38 අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතව එක්තරා මිනිසෙක් සිටියා. ਉਹ ඔත්පලව ඉන්නවා යේසුස් වහන්සේ දැක්ක. දැන් අපි දන්න මේ මිනිසයා අවුරුදු 38ක් තිස්සේ එකතැන ඔත්පල වෙලා පීඩා විඳිනවා යේසුස් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේට අවශ්‍ය වුණා මේ මිනිසයාව සුවපත් කරන්න. ඔහුගේ හිරවීම දැක්කා. ඔහුගේ වේදනාව දැක්කා. ඔහු එකතැන ඉන්න අවුරුදු 38ක් තිස්සේ ඔහු පීඩා විඳින වේදනාව ඔහු දැක්කා. ඒ වගේම උන්වහන්සේ කිසිම තැනකදී උන්වහන්සේ මේ පළවෙනි වතාවට මිනිස්සු උන්වහන්සේ වෙතට එන කල උන්වහන්සේ කිව්වේ නෑ ඔබේ ජීවිතය හරිගස්සගෙන එන්න, ඔබේ ජීවිතය නිවැරදි කරගෙන එන්න, ඔබගේ ජීවිතේ මේ වරද තියෙනවා ඒ නිසා ඔබට මට කිසිම හේතුවකින් අත ගහන්න බැහැ කියලා බයිබලයේ යේසුස් වහන්සේ කිසිම තැනක සඳහන් කළේ නැහැ. කිසිම තැනක සඳහන් කරේ නැහැ. ඒ කියන්නේ කිතුණු නොවන ජනතාවට උන්වහන්සේ ප්‍රේමයේ විදහා පෑවා. කිතුණු නොවන ජනතාවට උන්වහන්සේගේ ප්‍රේමය එලිදරව් වෙන්න සැලැස්සුවා. උන්වහන්සේගේ ප්‍රේමය එලිදරව් වෙන පිරිසයි උන්වහන්සේ මහත් දේ කරේ. මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙනවා මේ මිනිසයා උන්වහන්සේ ගැන මුකුත් දන්නේ නැහැ. මේ මිනිසයා උන්වහන්සේ ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් අපි දකිනවා මේ මිනිසයාට උන්වහන්සේ කතා කරලා නේද? නුඹ සුවේ ලබන්න කැමතිද කියලා අහලා නේද? ඒ වෙනකොට ඔහුගේ ජීවිතේ කොහොම වහල් කමින් පිරලා හිටියා. ඔහුට වෙන කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහුට බලාපොරොත්තුවක් මේ බෙතෙස්දා පොකුණ ළඟ තිබෙන ඒ ප්‍රාතිහාර ගැන පවණයි. නමුත් යේසුස් වහන්සේ අපට දකින්න ලැබෙනවා උන්වහන්සේගේ ප්‍රේමය හරි පුදුමයි. උන්වහන්සේ මේ මිනිස්සයා ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රේමය විදහා පාලා පෙන්නුවා. උන්වහන්සේ මොනවද කරන්නේ? කිසිම හේතුවක් නැතුව මේ මිනිස්සයාට ගිහිල්ලා කියනවා නුඹේ යහන රැගෙන ඵලයන් කියලා. ඔහු එකපාරම සුවපත් කරනු ලැබුවා. දැන් අපි දකිනවා මේ ක්‍රියාව තුලින් පිළිබිඹු වෙන එක කාරණාවක් තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍ය දෙස බලන ආකාරය. දෙවියන් වහන්සේ මනුෂ්‍ය කෙරෙහි දැවෙන හදවත. ඒ වගේ එකතැන හිර වෙලා ඉන්න මනුෂ්‍යගේ ජීවිතයේ තිබෙන ඒ තත්වය දෙවියන් වහන්සේ දැක්කා. ඒ නිසා කිසිම විදිහකින් අපි දකිනවා දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ කැමතුනේ නැහැ මනුෂ්‍ය එකතැන හිර වෙලා ඉන්නවට. මනුෂ්‍ය එකතැන ඕත්පල වෙලා ඉන්නවට. මනුෂ්‍ය දුර්වලකමෙන් පීඩා විඳිනවට. උන්වහන්සේ කිසිම විදිහකින් කැමති වුණේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුදුමයි. උන්වහන්සේ හැම තැනකම ආස්කම් පුදුම ලකුණු සිදු කරා. අපි දන්නවා මිනිස්සු බඩගින්න ඉන්නකොට උන්වහන්සේ රොටි 5යි මාසු 2 දෙනයි 5000කට කන්න දුන්නා. උන්වහන්සේට අරමුණක් තිබුණා. ඒක තමයි මිනිස්යාගේ කුසගින්න. මිනිස්යන්ට ඒකේ ලොකු පාඩමක් උන්වහන්සේ ඉගෙනුවා. මිනිස්යා උන්වහන්සේ වෙතට විශාල දහස් සංඛ්‍යාත සෙනඟක් පැමිණෙන කල ඒ මිනිස්සු ගමන් කරන අමාරු කම එහෙම නැත්නම් කුසගින්න. එස අපි දන්නවා දේවචනයේ කියන උන්වහන්සේ අපිට සිටින්නේ අපේ දුර්වලකම් වලදී දුක නොදැනෙන උත්තම පූජකෙක් නොවේ. ඔබ දන්නවද? ඔබ ගමන් කරන හැම වේදනාවක් දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේට පෙනෙනවා. දෙවියන් වහන්සේ ඒ නිසා තමයි හාස්කම් පුදුම ලකුණු අපේ ජීවිතේ කරන්නේ. උන්වහන්සේ කැමති නැහැ මිනිස්සෙක් වේදනාවෙන් ඉන්නවා. උන්වහන්සේ අපි දන්නවා ඒ වගේම අපි දකිනවා නායි නුවර තරුණයා. එක පැත්තකින් ඒ මවට හිටපු එකම පුත්‍රයා. ඒ මවට සිටියා එකම දරුවා. ඔහු ඊටාම වේදනාවෙන් කඳුලින් එව නැත්නම් ඒ මව ජීවත් වෙන මව එක පැත්තකින් යේසුස් වහන්සේ පෙරහැරක් වගේ මේ පැත්තෙන් එනවා. තව පැත්තකින් මේ මව සමග එව නැත්නම් මේ පෙරහැර තමුන්ට ඊටපෙකම පුත්‍රයා මිය ගිහිල්ලා. අපි දන්නවා ඒ පෙරහැර මරණය පෙරහැර එක පැත්තකින් එනවා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ ඒ මවගේ වේදනාව දැක්කා. මේ මවගේ වේදනාව දැකලා අපි දන්නවා ඒ යන මාර්ගයේ විදියට එන්නත නතර කරලා අත තියලා මේ යෞවනයව නැගිට්ටුවා.
ප්‍රේමවන්තනි ඇයි උන්වහන්සේ සීකලේ? උන්වහන්සේ පෙන්නන උන්වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේට මේ මාවගේ හදවතේ වේදනාව තරන්ට බැරි බව ඒ පියාණන් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේ ගමන් කරපු හැම තැනකදීම හාස්කම් පුදුම දේවල් සිදු කරලුවා. අපි මේ ක්‍රියාපොතේ 8 වෙනි සමාන 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදේ අපි නැවත බැලුවොත් එහෙම අපි දකිනවා මේ ස්ථානයේ උන්වහන්සේගේ වචනේ කියනවා ක්‍රියා 10:38 එතන කියනවා උන්වහන්සේ නාසරේ යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් ආමේන් මොනවාද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලෝ ඒ වගේම රෝගී වෙලා ඉන්න සියල්ලෝ සමහර ස්ථානවල දෙවියන් වහන්සේ වචන උන්වහන්සේ ඔවුන් සියල්ලෝම සුවපත් කළා. ආමේන්. ඒ නිසා එක දෙයක් තේරුම් ගන්න. එක කොටසක් සුව කරන්නත් තව කොටසක් සුව නොකර ඉන්නත් උන්වහන්සේට දෙවිදිහක උන්වහන්සේ කණ්ඩායම් දෙකකට දෙවිදිහකට ප්‍රේම කරන දෙවි කෙනෙක් නෙමෙයි. ආමේන්. යේසුස් වහන්සේ හැමෝටම සුවය දෙනවා. උන්වහන්සේගේ සුවය තිබෙනවා. නමුත් අපි එක එක්කෙනා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ආකාරයට ඒ සුවය අපිට හිමි කර ගන්න පුළුවන්කම තිබෙනවා. අපේ ඇදහිල්ලේ ප්‍රකාරයට. ඉතින් මේ ස්ථානේ අපි දන්නවා යක්ෂයා විසින් පීඩා කරන ලද සියලු දෙනාව උන්වහන්සේ සුවපත් කළා. ඒ වගේම උන්වහන්සේ යහපත්කම් කළා කියලා. යහපත්කම් කළේ ඒක පියාණන් වහන්සේගේ යහපත්කම තමයි යේසුස් වහන්සේ තුලින් නිදහස් වෙන්නේ. ඒ සම්ප්‍රේමවන්තනි අපි දන්නා උන්වහන්සේ යහපත්කම් කළා. උන්වහන්සේ හාස්කම් පුදුම දේවල් කරා. උන්වහන්සේට ඒකට අරමුණක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ නිතරම පියාණන් වහන්සේගේ සිත එළිදරව් කළා. ඒ හැම තැනකදී අවසාන දෙවියන් වහන්සේගේ ගෞරවය, ඒ හැමම දෙවියන් වහන්සේට මහිමය දුන්නා. ඒ හැමම අපි දන්න හාස්කම් පුදුම දේවල් සිද්ධ වුණා. ඒ හැම සුද්ධව ලියවිල්ල තිබෙන හැම තැනකම අවසානයේ බොහෝ දෙනෙක් ඔවුන් දෙවියන් වහන්සේගේ අදහගත්තෝය. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා කියලා කියනවා. ඒ සප්‍රේමවන්ත සහෝදරය සහෝදරී පළවෙනි ආරම්භය තමයි දෙවියන් වහන්සේගේ සිත එළිදරව් කිරීම. ඒ සබ දන්නවද? ඔබ තව කෙනෙකුට උන්වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරන්නේ, උන්වහන්සේගේ ජීවනය ගැන කතා කරන්නේ, ඒ අයට ගිහිල්ලා ඔබ යාඥා කරන්නේ, ඔබ තුලින් හාස්කම් පුදුම දේවල් වෙනවා නම් දෙවියන් වහන්සේ එතනදී පෙන්නනවා දෙවියන් වහන්සේ ජීවමානව. දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ඒ නිසා තමයි අපි මේ ඇදහිල්ල ගමනේ උන්වහන්සේව අදහගත්තේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගත්තේ. මගේ පෞද්ගලික ජීවිතේ අපේ පවුලේ යම් විශේෂ අත්දැකීමක්, විශේෂ හාස්කමක් සිද්ධ වුණා. ඒ නිසා තමයි යේසුස් වහන්සේව සම්පූර්ණයෙන් අදහගත්තේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත් කෙනෙක් බව දැනගත්තා. මට මතකයි එක දවසක් මම එතකොට මම පාසලේ මේ ගැලවීමේ අත්දැකීම් ලැබලා නැහැ. නමුත් යේසුස් වහන්සේ ගැන දන්නවා. මගේ අම්මා කියලා දෙන යේසුස් වහන්සේ ගැන. අපේ පන්තියේ එක කාරණාවක් නිසා අපේ පාසලේ ගුරුවරයෙක් ඉන්න ඉතාම වස ගුරුවරයෙක් දැන් ඔක්කොටම ගහන්න පටන් ගත්තා. කෙරවලේ ඉඳලා ගහගෙන ඉන්න පටන් ගත්තා. මට මතකයි. කෙරවලේ පටන් ගන්නකොට අඳන්න මේ ගුරුවරයා අපේ පන්තියට කිසිම පීරියඩ් එකකට එන්න එපා කියලා මම යාඥා කරා. ඒක දෙවියන් වහන්සේ කරා. මම ඒ සංසිඳන ටිකක් දැනගෙන හිටියේ විතරයි. හැම පන්තියකටම ගණන් වලට ඒ ගුරුවරයා ආවා. නමුත් මම ඉන්න පන්තියට ආවේ නැහැ. මම යාඥා කරා දෙවියන් වහන්සේක වෙනස් කරා. අපි කතා කරේ මම ඒකට ගැලීම ලබලා නැහැ. හැබැයි යේසුස් වහන්සේ ගැන දන්නවා. ඒ වගේම අර ගුරුවරයා ගහගෙන ඔක්කොටම. එතකොට මං ගාවට ඇවිල්ලා ඒ වැරද්ද මම කරලා හිටියා. මුළු පන්තියටම ගහුවා මට ගැහුවේ නැහැ. මේක තමයි මගේ පළවෙනි අත්දැකීම. යේසුස් වහන්සේව අත්දැක්ක පළවෙනි අත්දැකීම. උඩේ ඉඳන් මෙහෙම බැලුවා. ඒ අනිත් පැත්ත හැරිලා ගියා. මම දන්නේ නැහැ ඒ මොන්නේ කියලා. මම එකක් දන්නවා. මම එතන යාඥා කරා. මගේ ළමා වයසේ දෙවියන් වහන්සේට මම කිව්වා යේසුනේ වහන්සේ මම මෙතනින් ගලවන්න කියලා මම දෙවියන් වහන්සේට කිව්වා. අතවත් තිබ්බේ නැහැ. ළමයි යවුවයි මොකද ඔබට ගෙහුවේ නැති කියලා. එහෙම වුණා.
මොකද තේරුණේ පොඩ වැඩේ කරලත් නෑ දෙවියන් වහන්සේ ඒ වෙලාවේ යම් ප්‍රාතිහාර්යයක් කරලා උන්වහන්සේ පෙන්වුවා එදා මගේ අසරුණා මං ගිහිල්ලා කිව්වා අපි මොනවද මං කරන්න ඕන කියලා අර මතකයි මං ගිහිල්ලා ඉනිපන්දම් පත්තු කරන්නේ දාන්න විදියට යහපත් ඔබට කියන්නේ කුඩා දේවල් යේසුස් වහන්සේ අපේ ජීවිතේ බල සම්පන්න දෙයක් අපේ පවුලේ යේසුස් වහන්සේ වෙතට අපි හැරෙන්න හේතු වුණේ අපේ පවුල ලොකු පීඩාවක් ඇවිල්ලා ඒ පීඩාවට විසඳුම් බැලුවා වෛද්‍ය ප්‍රතිකාර බැලුවා මගේ සහෝදරයාගේ භාර්යාව අපිට වෙන විසඳුමක් තිබුණේ නැහැ නමුත් අපි දැක්කා යේසුස් වහන්සේගේ බලය කිසිම දෙයකට කරන්න බැරි උන්වහන්සේගේ බලය කරුණ කොටගෙන අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් දැක්කා අපි දැනගත්තා දෙවියන් වහන්සේගේ ප්‍රේම දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ප්‍රේම කරන දෙවි කෙනෙක් ඉන්නවා මනුෂ්‍යයට සලකන දෙවි කෙනෙක් ඉන්නවා ඒ සප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නේ සමස්ත ලෝකවාසී ජනතාවට අතගසන ආමේන් අපිට ගිහින් කියන්න පුළුවන් නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නම් උන්වහන්සේ ක්‍රියා කරන්න විශ්වාසවන්තයි දෙවියන් වහන්සේ ඔබ මාව කැඳෙන්නේ උන්වහන්සේ පියාණන් වහන්සේගේ සිත අන්න එළිදරව් කරා ඒක තමයි යේසුස් වහන්සේ යහපත්කම් කරමින් ඒ වගේම යක්ෂයා විසින් පීඩා කරන ලැබුවා සුවපත් කරමින් රෝග සුව කරමින් උන්වහන්සේ මුළු ගම්නියන් ගම්වල උන්වහන්සේ දේශයන් කරා ගමන් කරමින් උන්වහන්සේ ගමන් කරන්න හේතු වුණේ උන්වහන්සේ පියාණන් වහන්සේ කවුද කියලා මිනිස්යන්ට එළිදරව් කරනු ලැබුවා. ආමේන්. ඒ නිසා ඔබ එකක් තේරුම් ගන්න හාස්කම් පුදුම දේවල් එළිදරව් හාස්කම් කරන්න හේතුව නම් ඵල සම්පන්න දේවල් කරන්න පළවෙනි කාරණාව නම් පියාණන් වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක් බව අපට එළිදරව් කරන නිසා. ආමේන්. සමස්ත ලෝකවාසී ජනතාවට එළිදරව් කරන නිසා. ඒක නිසායි සමහර භයංකාර රෝග තිබෙන අය උන්වහන්සේගේ ප්‍රේමයෙන් බලය අත්දැකලා නිදහස් වෙනවා. විශාල කරදර ප්‍රශ්න, ගැටලු, රෝග, ණය ප්‍රශ්න සියල්ල තුල දෙවියන් වහන්සේ මිනිස්යන්ව නිදහස් කරන්නේ. මක් නිසාද? උන්වහන්සේගේ ප්‍රේමයෙන් විදහා පෙන්වන පිණිස ඒ සියල්ල තබා තිබෙන නිසා ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරි තවමත් ඔබගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු අභියෝග අතරින් ඔබ ගමන් කරනවා නම් ඔබ විශ්වාස කරන්න ඔබව නිදහස් කරන එක දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තව තිබෙනවා ඔබ නිදහසේ ජීවත් වෙන එක සම්පූර්ණ කැමැත්තව තිබෙනවා ආමේන් අද අපි සැනසීමකින් ඉන්නේ යේසුස් වහන්සේ නිසා එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අපට දක්වපු ප්‍රේමය නිසා ඒ දේව ප්‍රේමය නිසා අපි සැනසීමකින් ඉන්නේ උන්වහන්සේට අපිට වර්තමානයේ පවා ප්‍රශ්න ගැටලු පීඩා පැමිණෙන වෙලාවේ මහත් බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට දැනෙනවා මොකද්ද? යේසුස් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා. උන්වහන්සේ අපිට අභියෝග ජය දෙනවා. ආමේන්. කී දෙනෙක් විශ්වාස කරනවද? දැනුත් ජීවමාන උන්වහන්සේ. හලෙලූයා. එදා 5000කට කණ්ඩ දුන්නු දෙවියන් වහන්සේ. දැනුත් උන්වහන්සේට පුළුවන් ඔබේ පුංචි මුදල ආශිර්වාද කරන්න. එදා රොටි පහ අරගෙන මසුත් දෙදෙන අරගෙන උන්වහන්සේ ස්වර්ග දේශක පියාණන් වහන්සේ දේශක එස් කොසල ස්තුති කරා. මොනවාද උනේ? දැන් මේක කඩලා දෙන්න කිව්වා. නේද? උන්වහන්සේ රොටි බෙදන්න කියලා කිව්වා. ගෝලෙ ටික පටන් ගත්තා. රොටි බෙදන්න ඉවර වෙනවා. ඉවරයක් නැහැ. අන්තිමට රොටි පහ නෙවෙයි කූඩ 12ක් ඉතුරුත් වුණා. එපමණ මහත් බල සම්පන්න දෙයක් කරපු යේසුස් වහන්සේ. එසා ඔබගේ අතේ තිබෙන පුංචි දෙයට ආශිර්වාද කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ආමේන්. ඔබ ළඟ තිබෙන කුඩා දෙයක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට ඕන ඒ තුලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න ඕනේ. ආමේන්. අද ඒක උන්වහන්සේට කරන්න අවශ්‍යයි. එනිසා හිතන්න බැරි පුදුම දේවල් දෙවියන් වහන්සේ කරනවා. අපේ අතේ තිබෙන දේවල් අපි මේ එහා පැත්තේ ඉඩම ගත්තේ ලක්ෂයක මුදලක් අතේ තියාගෙන. අපි වැඩේට අත ගහමු කියලා කිව්වේ. දෙවියන් වහන්සේ ඒ පුංචි මුදලට දෙවියන් වහන්සේ ආශිර්වාද කර අපිට ලක්ෂ 25කට යන දෙවියන් වහන්සේ උදව් කරා. ඒක කොහෙන් හම්බුණාද මොනවා වුණාද කියලා අපිට හිතා ගන්න බෑ. දෙවියන් වහන්සේ හිමා. ආමේන්. ඒ නිසා අපිට හිතන්න බැරි පුදුම දේවල් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේට ප්‍රශංසා වේවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔප්පු කරනවා උන්වහන්සේගේ ප්‍රේමය. හalleluya. ඒ නිසා අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනයෙන් කියනවා මාව දුටු තැනැත්තේ පියාණන් වහන්සේව දකින්න.
ඒ වගේම යේසුස් වහන්සේ කිව්වා මා කරේ අදහන්න මා කරන ක්‍රියා කරන්නේ. ආමේන්. යේසුස් වහන්සේ කිව්වා මා කරේ අදහන්න මා කරන ක්‍රියා කරන්නේ මම ස්වර්ගයට යන නිසා ඊට වඩා මහත් ක්‍රියා ඔවුන් කරනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? ඔබ තුල ඒ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. ඔබ තුල දෙවියන් වහන්සේ මහත් දේ කරනවා. ආමේන්. දෙවියන් වහන්සේ ඔබ තුල මා තුල තබා තිබෙන ආත්මය ඒ ජීවනයේ කර්ම කොටගෙන බල සම්පන්න දේ දෙවියන් වහන්සේ කරනවා. ඒ නිසා මතක තියාගන්න මේ ආස්කම් පුදුම දේවල් අද ගොඩක් අය අමතක වෙලා. සමහර හිතෙන්න පුළුවන් මොකද මේ වාතාවරණ නැතුව දේවල් වෙන්නේ නැහැ. මම මේවා කතා කරන්නේ ඒ නිසා. දේව රාජ්‍ය බලය ප්‍රකාශ වෙන්න ඕන සභාව තුළ. දේව රාජ්‍ය බලය මහිමිය අත්දකින්න ඕන. දෙවියන් වහන්සේව කරන්න ඕන. ඒ නිසා ආස්කම් බැලන්ස් වෙන්න ඕන. මේ දේවල් අනිවාර්ය දවස්පතා සිද්ධ වෙන්න ඕන. හාලෙලූයා. කී දෙනෙක් විශ්වාස කරනවද? කී දෙනෙක් අදහනද ඔබ තුලින් ඒවා වෙනවා කියලා? අත තියලා යාඥා කරන්න. බල සම්පන්න දේවල් ඔබ තුලින් වෙයි. හාලෙලූයා. බයිබලයේ කියන්නේ අදහන්නාට ඇත්තා වූ ලකුණු මගේ නාමයෙන් රෝගීන් පිටතට වූ කලිස්සෝ ලබනවා. මහිමෙන් පිරීලා විශ්වාසයෙන් අත තියන්න දෙවියන් වහන්සේ බල සම්පන්න දේ කරා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දැනගන්න දෙවියන් වහන්සේ අද ඒ ආකාරයෙන් ක්‍රියා කරන දෙවියන් වහන්සේ. ආමේන්. හොඳයි අපි දෙවෙනි කාරණාව අපි හරිම දෙවියන් වහන්සේ වචනේ. අපි දන්නවා උන්වහන්සේ අපි තුල හාස්කම් පුදුම දෙයක් කරේ තවත් ආයත ආශිර්වාදයක් වෙන පිණිස. මොකද්ද දෙවෙනි කාරණාව? පළවෙනි එක පියාණන් වහන්සේගේ සිත ඉදරව් කරන්න. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ බලවත් දේ කරන දෙවෙනි කාරණාව මොකද්ද? තව ආයත අපිව තව ආයත උන්වහන්සේව එළිදරව් වෙන්න එහෙම නැත්නම් ආශිර්වාදයක් වෙන පිණිස. තව ආයත ස්වාමීන් වහන්සේ තුල අපි සාක්ෂිකාරයෙක් වෙන පිණිස. එනිසා දෙවියන් වහන්සේ අපි තුල බලවත් දේ කරා. අපි දන්නවා අර සමාරී ස්ත්‍රිය ඔබට බලන්න පුළුවන් යෝහන්ගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මේ සමාරී ස්ත්‍රිය ගිහිල්ලා සාක්ෂි දරනවා. හතරවෙනි පරිච්ඡේදය අපි 39 සිට බලමු. මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකයි සාක්ෂි දුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියන්ගේ බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහගත්තෝ. ආමේන්. දැන් මේ ස්ත්‍රිය යේසුස් වහන්සේ මුණ ගැහිලා යේසුස් වහන්සේගේ ප්‍රේමේ කර්මකට ඇගේ ජීවිතේ වෙනස් කරනු ලැබුවා. ඇය වැරදි ජීවිතයක් ගත කරපු ස්ත්‍රියක්. අපි දන්නවා යේසුස් වහන්සේ මුණ ගැහුණා. ඇයගේ ජීවිතේ වෙච්ච සිද්ධිය ඇය ගිහිල්ලා ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මේ ස්ථානයේ අපට දකින්න ලැබෙනවා මාගේ සියල්ල උන්වහන්සේ මට කීසේකයි සාක්ෂි දුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියන්ගේ බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහගත්තෝ. අපි දන්නා තව කෙනෙක්ගේ ජීවිතයේ අදහ ගන්න හේතුව උනේ යේසුස් වහන්සේ ඇය තුල කළා වූ ක්‍රියාව කර්මකටගෙන. ආමේන්. එනිසා අපි තුල යම උන්වහන්සේ කරනු ලැබුවේ තව කෙනෙක්ගේ ජීවිතේ ගැලවීම පිණිස. නිකන් කතා කරන්න නිකන් දෙවියන් වහන්සේ කරන බලවත් ක්‍රියා ගැන යේසුස් වහන්සේ මේ ආවා කෙනාගේ ජීවිතේ පුදුම ප්‍රාත්‍යහාරයක් කරලා තියෙනවා, පුදුම හාස්කමක් කරලා තියෙනවා, පුදුම දෙයක් කරලා තිබෙනවා කියලා කියනකොට කියාගෙන සාක්ෂි 3-4ක් කියාගෙන කියන්නේ මොකද වෙන්නේ? උදාහරණයක් මොනවද ඔබට දැනෙන්නේ? එහෙම කියනකොට බොරු සාක්ෂි කියන්නේ නෙමෙයි, සත්‍ය සාක්ෂි කියන්නේ. මම දන්න කෙනෙක් හිටියා මම හරියට බොරු කියනවා. මම කියන්නේ කොයි පළාතද කියලා. ඒක පැත්තක දෙවියන් වහන්සේ කරපු දේවල් කියලා මෙහෙම වුණා කියලා කියනකොට ආත්මෙට දැන මේ මිනිහ කියන බොරුවක් කියලා. නමුත් ඇත්ත සාක්ෂි ආමේන් ඇත්ත දිව්‍යමය සාක්ෂි අපි කතා කරනකොට එක දෙයක් සිද්ධ වෙනවා.
අපේ ඇතුළාන්තයේ ඇවිලෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ එළිදරව් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ බලය ගැන අපට දැනෙනවා. උන්වහන්සේ කෙරෙහි මගේ ප්‍රශ්නයක් මම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තියෙනවා. මට උන්වහන්සේ උත්තර දෙනවා කියන ධෛර්යයක් පැමිණෙනවා ප්‍රේමවත්. දැන් කලකිරිලා ඉන්න කෙනෙකුට ලොකු කරදර ගොඩකට මැදි වෙලා තමාගේ ජීවිතේ උදාහරණයක් වශයෙන් ණය බරින් නිදහස් වෙච්ච අය ඉන්න අපේ සභාවේ. දැන් ණය බර තිබෙන තව කෙනෙක්ගේ ජීවිතේට ඒ ණය බරින් නිදහස් වෙච්ච දෙවියන් වහන්සේ දරවල් අරපු දේවල් ගැන කතා කරගෙන යනකොට අර ණය බර තිබෙන කෙනාට ලොකු නැගිටීමක් එහෙම නැත්නම් ඇදහිල්ලක් ඇති වෙනවා. දැන් ඇදහිල්ල වචනේ ඇසීමෙන් මොනවද වෙන්නේ? ඇදහිල්ල පැමිණෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ හාස්කම් පුදුම දේවල් මෙනෙහි කරන්න මොනවද වෙන්නේ? හාස්කම් මෙනෙහි කරද්දී ප්‍රේමවන්තනි බලවත් දේවල් සිද්ධ වෙනවා. දැන් අපි දන්නා ගීතාවලිය 78 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ඉඳලා බලනකොට අපිට දකින්න පුළුවන් එෆ්‍රායිම්ගේ පුත්‍රයෝ නේද? පස්සට හැරුණා කියලා කියන යුද්ධ දවසේදී. ඒකට හේතුව නම් ඔව් දෙවියන් වහන්සේ කරපු ආශ්චර්යමත් ක්‍රියා අමතක කරා කියලා 11 වෙනි පදේ කියනවා. දෙවියන් වහන්සේ කරපු ආශ්චර්යයන් අමතක කරන්න එපා. මොනවද කරන්නේ? අපි මෙනෙහි කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කරපු දේවල් හැමදාම මෙනෙහි කරන්න. ආස්කම් කරපුවා ගැළවීම දුන්නේවා අපි හැමදාම මෙනෙහි කරන්න. තමයිගේ ජීවිතේ ඒක නිසා තමයි තීව්‍යමය සාක්ෂි අපි ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ එදා ඒ ආකාරයෙන් ක්‍රියා කරනවා. අද ඒ ආකාරයෙන් උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ සප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි අපි දකිනවා සාක්ෂි දැරීම ඉතාම වැදගත්. ඔබට පුළුවන් සාක්ෂි දරන අන්න එකම සාක්ෂි දරන කෙනෙක්. එකම සාක්ෂිය නෙමෙයි. එකම සාක්ෂිය දරන්න පුළුවන් තව එක. ඔබට තිබෙන සාක්ෂි දෙවියන් වහන්සේ කරපු දේවල්. මම දන්න මෙතන ඉන්න හැමෝගේම ජීවිතේ දෙවියන් වහන්සේ කරලා තිබෙනවා. තමාගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අත්දැකීමක් නැත්තම් ඔබ ස්වාමීන් වහන්සේ තුළ බලා සිටින්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ මහත් දේ කරනවා. ඒ වගේම ඔබ ඊළඟ ස්වාමීනි මගේ ජීවිතේ ඔබ වහන්සේ මට එළිදරව්. අපි දන්නවා පාවුල්තුමාගේ ජීවිතේ පාවුල්තුමා දමස්කේ ගමන් කරද්දී ඒ ලොකු එළියක් ඇවිල්ලා පාවුල්තුමාව වෙනස් වෙච්ච ආකාරය ගැන පාවුල්තුමා රජවරු ඉස්සරහ පිට නේද? ඒ වගේ විවිධ තැන්වල පාවුල්තුමා සාක්ෂි දරුවා. සාක්ෂි දරීම වැදගත්. සාක්ෂි දැරීම දැන් සුභාරංචිය ප්‍රකාශ කරනකොට සාක්ෂිය ප්‍රකාශ කිරීම ඉතාම වැදගත්. තමාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරපු දේ අපි අදාහ ගන්න හේතුව මේ ස්ථානයේ බොහෝ දෙනෙක් උන්වහන්සේගේ අදාහ ගන්න හැම කෙනාගේම අහුවත් ළඟට ගිහිල්ලා මම දන්නවා ඔබට යම් විශේෂ අත්දැකීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ කර දෙන්න මහත් දේ. එනිසා අපි දකිනවා දෙවියන් වහන්සේ අපි යෝෂුවගේ පොතට හැරෙන්න යනවා. යෝෂුවා 4 වෙනි පරිච්ඡේදයේ. යෝෂුවගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6-7 අපි බලමු. මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීමේ ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට නුඹලා ඔවුන්ට කතා කර ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ යෝර්දානයේ ජලය බෙදී ගිය නිසාය. පෙට්ටිය යෝර්දානෙන් මෙතරට එන විට යෝර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඊසාගේ පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේ කියා පල්ලෑ කීවේ. ආමේන්. මොනවාද උනේ? ඔබ දන්නවා මේ යෝර්දාන් ගඟ දෙකට වීම ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේගේ සෙනග යෝෂුවා සමග කල ඒ වගේ යෝර්දානෙන් මෙගොඩ වීමට අර ඊශ්‍රායල් වරු ඒ වගේ යූසුෆ් පෙට්ටිය සමග ඔවුන් ගමන් කරු ලැබුවා. පූජකයෝ අඩිය තියද්දි මොකද සිද්ධ වුනේ? වතුරට අඩිය තියෙනකොට ඒ යෝර්දාන් ගඟ දෙබෑ වුණා. ඒ වගේම ඔවුන් ඒ අනිත් පැත්තට යන්න ඔවුන්ට දෙවියන් වහන්සේ හැකියාව දුන්නා. ඒ වගේ අපි දන්න මෙතන මොනවද කියන්නේ? සිහිවීමේ ලකුණක් වන පිණිස. ඔව් මොනවද කරන්නේ? ගල් ගිහිල්ලා
ඒ ස්ථානේ අතුරලා තිබ්බා. මොකද මතු පරම්පරාවට මෙතන කියනවා මොකද්ද? නේද? නුඹලාගේ මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම ලකුණක් වන පිරිස. මේ ගල් තිබෙන්නේ කුමටදයි? නුඹලාගේ දරුවන් මතු කාලයේදී අසන විට නුඹලා ඔවුන්ට කතා කර ස්වාමීන් වහන්සේගේ යූසුෆ් පෙට්ටිය ඉදිරියේ යොර්දානේ ජලය බෙදී ගිය නිසාය මේ පෙට්ටිය යොර්දානෙන් මෙතෙරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේ මේ ගල්ද ඊශ්‍රායල් පුත්‍රයන් සදාකාල සිහිවීමක් පිණිස වන්නේ යයි කියා පල්ලයි කීසේ. සිහිවීමක් පිණිස මොනවාද වෙන්නේ? අර ගල් දිහා දකින්නකොට මොකද වෙන්නේ? ඒ ගල් දැන් තව පරම්පරාවට ඊළඟ පරම්පරාවට යනකොට සමහර දේවල් දන්නේ නැහැ. දැන් මම අහුවොත් එහෙම මේ පොඩි ළමයිගේ පුතේ වා කමද දන්නවද කියලා? කමද දැකලා දිනවද කියලා අහුවොත් දැන් ඕක තව අවුරුදු දෙක තුනක් යනකොට ප්‍රශ්නයක් වෙනවා. ඇයි? කමද දන්නේ නැහැ. සමහර වැඩිහිටියන්ට අමතක වෙලා ඇති මේ පැත්තේ. මොකද ඒක දැන් අපේ ගම්වල අපි මගේ ගම ආනවලු ඒ ප්‍රදේශයේ ගම්වල කමද නෑ දැන්. ඇයි දන්නද? කමද කියලා ඉස්සර එකක් තිබුණා. කමද තමයි ගෝයන් කපලා ගෙනල්ලා එතන ගත සුද්ධ කරලා ඔක්කොම කරලා වී ටික අරගෙන ගෙදරට ගෙනියන තැන එතන කමද. දැන් මේ කමද තව කාලයක් යනකොට ළමයිට අඳුර ගන්න බැරි වෙනවා. පොත්වල තියෙයි. පැහැදිලිද? ඉතින් එහෙම නැත්නම් අර අපේ ගම කියලා තියෙන්නේ අර ගිහිල්ලා ඒ තමයි බලන්න වෙන්නේ කමද ඒ කාලේ පරණ කාලේ තිබිච්ච දේවල් කොහොමද කරේ කියලා ඒ වචන ඒවා දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ වගේ අපි දන්නවා මේ පරම්පරාවේ දකින්න දේවල් ඊළඟ පරම්පරාවට අපිට දායාද කරන්න තියෙනවා. ඔබගේ දරුවෝ ඔබගේ දරුවන්ට ඇදහිල්ල ඊළඟ පරම්පරාවට ගලා යනවා. අද අපි දන්නවා එක පරම්පරාවක් දෙවියන් වහන්සේගේ මහිමය දැක්කා. තව පරම්පරාවක් දෙවියන් වහන්සේගේ මහිමය දැකලා නැහැ. ඒ නිසා අපේ වගකීම නම් අපේ මතු පරම්පරාවට උන්වහන්සේ කරපු දේවල් ප්‍රකාශ කිරීම. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්න ඒ වගේ ඔබ ගැලවිච්ච හැටි ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කරපු දේවල් දරුවන්ට ඒවා පෙන්නලා දෙන්න. ඔබ කොහොමද ගැලවුනේ? ඒ වගේ ඔබේ ජීවිතේ ගියා නම් ඔබ ගිය මාර්ගේ මොනවාද වෙන්නේ ඔබට? ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේ මාව මේ තැනදී මාව වෙන් කරා උන්වහන්සේ මාව ගැලවුවා. එවිට දරුවන්ට සිහිපත් වෙනවා. දෙවියන් වහන්සේ කවුද කියලා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ඒ නිසා අපේ වගකීම් ප්‍රේමවන්තනි. අපේ දරුවන්ට ඒ නිසා මේ ස්ථානයේ ඉතිරි පරම්පරාවට බව ඒක පෙන්වන පිළිස දෙවියන් වහන්සේගේ ක්‍රියා පෙන්වන පිළිස සිහිවීමේ ලකුණ කොට මේ ගල් තබනු ලැබුවා. ඒ සප්‍රේමවන්ත සහෝදර සහෝදරී අද උදෑසන අපේ ජීවිතේ අපි පුරුදු වෙන්න ඕන අන් අයගේ ජීවිතවලට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපේ මතු පරම්පරාවට දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරනවා. අපි දන්නවා යෝෂුවගේ කාලේ පස්සේ දෙවියන් වහන්සේ නොඅදහන පරම්පරාව බිහි වුණා කියලා විනිශ්චයකාරයාගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා. යෝෂුවගේ කාලේ පස්සේ වෙන පරම්පරාවක් බිහි වෙලා තියෙනවා. ඒකට මොකද හේතුව? ඒ ඉන්න පරම්පරාවට ඒ යන්නේ හිල්ල තිබුණා. නමුත් ඊළඟ පරම්පරාවට ඒක දායාද කරේ නැහැ. මගේ සහෝදර සහෝදරිනි ඔබගේ ඇදහිල්ල ඔබගේ දෙවියන් වහන්සේ කරපු දේවල් ඊළඟ පරම්පරාවට ආයෝජනය කරන්න දෙන්න ඕනේ. ආමේන්. එනිස අපි ගැලවුනේ මහත් බල සම්පන්න ක්‍රියාවක් දැක්කා. ඒ ගැලවීම කරන කොටගෙන අපි අද හිටගෙන ඉන්නවා. නමුත් අපේ දරුවන්ට ඒ බල සම්පන්න ක්‍රියා දේව බය ඇති දරුවෝ වන පිරිස ඔවුන්ට දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න දෙවියන් වහන්සේ කවුද කියලා එළිදරව් කරන්න ඔවුන් ගැන ඔබට තිබෙන වගකීම සම්පූර්ණ කරන්න දෙන්න. ඒක ඔබගේ පවුලක් වශයෙන් ඒ වගේම සභාවක් වශයෙන් අපි හැම කෙනෙක්ම වගකීමව තිබෙනවා. ඒ සහෝදර සහෝදරිනි
අපි සාක්ෂි දරන්න ඕන. අන් අය වෙතට අපි යන්න ඕන. ඒ නිසා ස්වාමීන් වහන්සේ කරපු දේවල් අපි ප්‍රකාශ කරන්න ඕන. අපි දන්නවා ඒ වගේම අපි මේ සමගම තව කාරණාවක් බලන්න යන ලූක් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 38 සහ 39 අපි බලමු. ඔබ දන්නවා ගෙරසේනියන්ගේ රටේ අර යක්ෂ ආත්මයක් වැහිලා ඊටාම දරුණු ලෙස පීඩා විඳ මිනිසයා ලූක් 8:38 යක්ෂයන් දුරුන මිනිසයා උන්වහන්සේ සමග සිටින්න උන්වහන්සේගෙන් ඉල්ලුවේ. නමුත් උන්වහන්සේ ඔහු යවමින් නුඹේ ගෙදරට හැරී ගොස් දෙවියන් වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශ කර පැන්නේ කීසේක. ඔහු ගොස් යේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධ කළේය. ආමේන්. මොනවාද උනේ? මේ ඌරුල රැළට වැහුණා අර යක්ෂාත්මයේ තිබුණා විශාල යක්ෂ ආත්ම සේනාවක් මේ එක මිනිසෙක් තුල හිටියා. එක මිනිසෙක් තුල එක ආත්මයක් නෙවෙයි දහස් සංඛ්‍යාත යක්ෂ ආත්ම රැළක් හිටියා. දැන් අපි දන්නවා යේසුස් වහන්සේ ලොකු කුණාටුවක් මැද්දෙන් ඇවිල්ලා ඒ වගේම මේ ගෙරසේනියන්ගේ රට කියන රටට ඇවිල්ලා මේ එක මිනිසයා වෙනුවෙන් ආවේ. දන්නද එක මිනිසෙක් වටිනවා. ආමේන්. එක මිනිසෙක් වෙනුවෙන් අපි කැපවීම ඉතාම වැදගත්. සමහරට එක මිනිසෙක් වෙනින් අපි දුර යන්නේක දුර ගිහිල්ලා සේවය කරන සමහර එක කෙනෙක් වෙනුවෙන්. ඒක ඉතාම වැදගත්. මොකද ඒ එක්කෙනාට පුළුවන් මුළු නගරයක් දිනා ගන්න. ආමේන්. එක්කෙනෙක්ගේ ගැලවීම මුළු නගරයක බලපෑමක් කරන්න පුළුවන්. කීදෙනෙක් විශ්වාස කරනවා? හලෙලූයා. එක්කෙනෙක්ගේ ගැලවීම දැන් මේ මිනිස්යාගේ ගැලවීම මොකද සිදුනේ? මේ මිනිස්යාව සුවපත් වුණා. මේ මිනිස්යා සුවපත් වුණා. මේ මිනිස්යා නිදහස් වුණා. ඊට පස්සේ මේ මිනිස්යා අහනවා යක්ෂයන් දුරුණ මිනිස්යා උන්වහන්සේ සමග සිටින්න උන්වහන්සේගෙන් ඉල්ලුවේ. මේ මිනිස්යා ඉල්ලුවා නේ මට ආසයි ඔබ සමග ඉන්න කියලා. ඔව් දේශවාසී කිව්වා මොනවද කිව්වේ? ඔබ ගිහිල්ලා ඔබගේ නුවර නගරය තුල උන්වහන්සේ කරපු දේ ගැන ප්‍රකාශ කරන්න. නේද උන්වහන්සේ ඔය යවමින් ඔබේ ගෙදරට හැරී ගොස් දෙවියන් වහන්සේ ඔබට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශ කරන්නයි කීසේ. ආමේන්. සහෝදර සහෝදරිනි අපි අද දැසන අපි පිළිගන්න අවශ්‍යයි අපේ ජීවිතේ කරපු දේවල් යේසුස් වහන්සේ කරන දේවල් අපි අන් අය සමග බෙදා ගන්න. ආමේන්. මොකද අපිට සාක්ෂියක් දෙන පෞද්ගලික. ඒක නිසා අපිට අපේ අත්දැකීම මිනිසෙකුට කියන්න පුළුවන්. අපේ ජීවිතේ කරපු දේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක එක අත්දැකීමක්. ඒ වගේම සුභාරංචි පණිවිඩය වෙනම ප්‍රකාශ කරන්න පුළුවන්. මේ දෙකම එකට යන්න පුළුවන්. සුභාරංචි පණිවිඩය ප්‍රකාශ කිරීම සහ සාක්ෂි දැරීම. යේසුස් වහන්සේ කරපු දේ ප්‍රකාශ කරන එක. ආමේන්. යේසුස් වහන්සේ කරලා තිබෙන දේවල් ප්‍රකාශ කරන එක. ඒ අපට දීලා දෙන වගකීම. ඒ නිසා ආශ්චර්යමත් දේ පුදුම දේ අපේ ජීවිතේ කළා නම් ඒකට හේතුවක් නම් උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ අපි යන්න අය වෙනුවෙන් සාක්ෂි දැරීම අන් අයට දෙවියන් වහන්සේ හඳුන්වා දීම. ආමේන්. මේක තමයි දෙවෙනි කාරණා. අපි තුන්වෙනි කාරණාව. හalleluya. තුන්වෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වීම. ආමේන්. මොකද තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වීම. පළවෙනි කාරණාව මතක ඇති දෙවියන් වහන්සේගේ ස්වභාවය එලිදරව් කිරීම උන්වහන්සේ ආශ්චර්යමත් කරන හේතුව. ඒ වගේම දෙවෙනි කාරණාව තවත් අයට උන්වහන්සේගේ පණිවිඩය නැත්නම් සාක්ෂි දැරීම පිණිස. ඒ වගේම තුන්වෙනි කාරණාව උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ වන පිණිස. ආමේන්. දැන් අපි දකිනවා යොහන්ගේ සුභාරංචියේ පවා දෙවෙනි පරිච්ඡේදයට බැලුවොත් එතන අපි දන්නවා යේසුස් වහන්සේ වතුර මිදිවුෂ බවට පත් කරනවා. එතන කානානි සර්ණ මංගල්‍යයේදී වතුර මිදිවුෂ බවට පත් කරාට පස්සේ දැන් එතන මිදිවුෂ ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ මරියතුමිට ගිහිල්ලා කියනවා ඒ හිටපු අය හරි වැඩි වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් වෙලා කියලා.
ඊට පස්සේ කියනවා ගිහිල්ලා යේසුස් වහන්සේට ගිහිල්ලා කියන්න කියලා මරියතුමි. ඊට පස්සේ උන්වහන්සේ මොනවද කරන්නේ කියන වතුර වාජන වලට එකතු කරන්න කියලා. අපි දන්නවා උන්වහන්සේ ඒ වගේ ඒ වෙලාවේදී ඒ වතුර මිදිවුෂ බවට පත් කරනු ලැබුවා. ආමේන්. අපි දන්නවා එතන හාස්කම වුණා. අපේ ජීවිතේ උන්වහන්සේ අපි අපේ වාතාවරණය වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. අපේ ජීවිතයේ අමිහිරිදී මිහිරි බවට පත් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. අපේ ජීවිතයේ ඕනම වාතාවරණයක් උන්වහන්සේට වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ බව උන්වහන්සේ ඔප්පු කළා. අවසානයේ උපදුනේ ඒ ස්ථානයේ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ වුණා මේ ස්ථානයේ. අපි දකින්න හිතන කියනවා 11 පදේ බලන්න යේසුස් වහන්සේ ගලිලේ කානායි තමන් ලකුණු වලින් මේ පළවෙනි එක කර ස්වකීය මහිමය ප්‍රකාශ කළසේ. ආමේන්. මොකද උනේ? ස්වකීය මහිමය. දෙවියන් වහන්සේට මහිමය. මේ ආශ්චර්යවත් ක්‍රියා කරන කොටගෙන මොනවාද වෙන්නේ යන්නේ? දෙවියන් වහන්සේට මහිමය. හalleluya. එනිසා අපි දකිනවා අපිව කැඳෙව්වෙම දෙවියන් වහන්සේගේ මහිමය පිණිස. අපිව තෝරගත්ත දෙවියන් වහන්සේගේ මහිමය පිණිස. ඔබේ ප්‍රශ්නේ තිබෙන්නේ දේව මහිමය පිණිස. ආමේන්. දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ වෙන පිණිස. අපි දන්නවා යෝහන් සුවාරච්චි 9 වෙනි පරිච්ඡේදයේ අන්ධ මිනිස්සෙක් හිටියා. උන්වහන්සේගේ ගෝලයෝ අහනවා ස්වාමීනි මේ අන්ධ වෙලා ඉපදෙන්න හේතුව මොකක්ද? මෙයා කරපු වැරදි නිසා එයාගේ අම්මා තාත්තා කරපු පව් නිසාද කියලා. එද උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මෙයා කරපු නිසා මෙයාගේ පාපයක් නිසාද එහෙම නැත්නම් එයාගේ අම්මා තාත්තා එයාගේ නේද? අපි දන්නවා පරම්පරාවේ පාප පරම්පරාවේ ශාප තිබෙන ඒවද කියලා. අපේ දේශවාස කියනවා ඒ කිසි දෙයක් නිසා නෙමෙයි දෙවියන් වහන්සේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශ වන පිණිස. ආමේන්. එනිසා දෙවියන් වහන්සේගේ මහිමය පිණිස දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ වන පිණිස මේ අන්ධ මනුෂ්‍යව දෙවියන් වහන්සේ තෝරගෙන තිබුණා. එහෙම නැත්නම් ඒ අන්ධ වෙලා ඉපදුනා. එහෙම නැත්නම් ඔහුගේ ජීවිතේ දේව මහිමය පිණිස. සහෝදර සහෝදරිනි ඔබේ ජීවිතේ සමහර කාරණා ඔබ ඉදිරිපිට තිබෙන්නේ දේව මහිමය පිණිස. ආමේන්. කීදෙනෙක් විශ්වාස කරනවද? හalleluya. දෙවියන් වහන්සේගේ ක්‍රියා ඔබ කෙරෙහි ප්‍රකාශ වන පිණිස දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා. අපි දන්නේ ඊට පස්සේ මොනවද කරන්නේ? යේසුස් වහන්සේ ගිහිල්ලා බිමට කෙල ගහලා මඩ ගුලියක් හදලා නේද? උන්වහන්සේ ගිහිල්ලා කෙල ගැහුවා තුක් ගාලා ගහන්නද කියලා මඩ ගුලියක් හැදුවා හදලා ඇස්සල තවරලා කිව්වා ගිහිල්ලා සිලෝප පොඩෙන් ගිහිල්ලා හොද ගන්න කියලා කිව්වා. එකදෙහිම ඔහු පෙනීම ලැබුවා කියලා කියනවා. හalleluya. යේසුස් වහන්සේ හාස්කම් කළා නේද? අපි දන්නා මේ මිනිස්සු ගිහිල්ලා පෙනීම ලැබුණා. උන්වහන්සේගේ ප්‍රාතිහාර එවගේ මිනිස්සු දැනගත්තා මේ අන්ධයෙකුට පෙනීම දෙන්න සාමාන්‍ය කෙනෙකුට බෑ. ඒක කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. වෙන කිසි කෙනෙකුට කරන්න බැරි බව දැනගෙන හිටියා මිනිස්සු. ඒ කාලේ දැනගෙන උපතින් අන්ධ කෙනෙකුට පෙනීම දෙන්න වෙන කිසි කෙනෙකුට බෑ. ආමේන්. මේ ලෝකේ කිසි කෙනෙකුට බෑ. සැබෑ අන්ධයෙකුට පෙනීම දෙන්න. උපතින් අන්ධයෙකුට නමුත් යේසුස් වහන්සේ මේ අන්ධ මිනිසයා තෝරගත්තා. ඒ නැත්තම් අපි දන්නා ඔහු කරුණ කොටගෙන පෙනීම ලැබිලා දෙවියන් වහන්සේගේ මහිමේ දිස්සුණා. ඒ නිසා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ තෝරගෙන තිනවා. මේ ස්ථානය අපිට දකින්න ලැබෙන අපේ ජීවිතේ පවා දෙවියන් වහන්සේ සමහර අභියෝග තියලා දිනවා දේව මහිමේ පිණිස. සමහර රෝග පීඩා ඔබ විශ්වාස කරන්න එක අයිති කරගන්න එපා. දේව මහිමේ දිස් වෙන්න පුළුවන්. කීදෙනෙක් විශ්වාස කරනවා? මම ඇදහිල්ලෙන් ඉන්න ඒ විදිහට. සමහර පීඩා සමහර රෝග ගැන මම ඇදහිල්ලෙන් ඉන්නවා දෙවියන් වහන්සේගේ මහිමය දකින්නවා කියලා. හalleluya. ඒක වෙන්න පුළුවන්. ඕන මොහොතක ඔබ විශ්වාස කරනවද එසේ? හalleluya. සාමාන්‍ය දියවැඩියාව සුව වෙන්නේ නැහැ කියලා තමයි වෛද්‍ය ප්‍රතිකාර ලෝකේ ඉන්න හැම තැනකින්ම කියන්නේ කිසිම කෙනෙක් ප්‍රතිකාර
නිට්ටානුසෝ කරන්න බෑ කියලා තමයි කියන්නේ. එහෙම කරලා තියෙනවා මේ දක්වා ඒක බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔබ NASA ආයතනයේ අර ડોක්ටර් කෙනෙක් හම්බුණා මට ඩුබායි වලදී. එයා කිව්වා තාම හොයාගෙන නැහැ කියලා. තාම පරීක්ෂණ කරනවා. නමුත් මට දැනගන්න ලැබුණා කොළඹ එක සභාවක නැත්නම් සමහර ඒ උදෙසා සභාව යාඥා කරලා තිබෙනවා. යාඥා කරේ සභාවේ එක දිනකදී දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් නිදහස් වෙලා දියවැඩියා රෝගී සුව වෙලා තියෙනවා. හalleluya. අපිට අදහන්න පුළුවන් නම් දෙවියන් වහන්සේට පුළුවන්. අපි ඔය බඩේ අමාරු ඔළුවේ කැක්කුම් ඔය පොඩි දේවල් සුව වෙනවා දකින්න විතර නෙවෙයි. මිනිස්සු විශ්වාස කරනවා මේක වෙන්නේ නැහැ කියලා එවැනි ඇදහිල්ලක් අපිට තිබෙන්න ඕන. ආමේන්. අපේ කෙනාගේ ඇදහිල්ල අනුවව සිද්ධ වෙන්නේ. හalleluya. ඒ නිසා අපි ඇදහිල්ලේ වාතාවරණය වැඩි කරගන්න. ආමේන්. අපේ සභාව තුල එවැනි රෝගී සුව වෙන්න යනවා. ආමේන්. ඒවා සාක්ෂි. ඒවා තමයි හාස්කම්. ඒවා තමයි හාස්කම්. අවුරුදු ගාන ප්‍රතිකාර කරන්න පුළුවන්. ප්‍රතිකාර කරගෙන යන ගමන් වෛද්‍යවරු කියනවා දැන් ප්‍රතිකාර ඕනේ නැහැ කියලා. වෛද්‍යවරු කියනවා නිකන් ඔහේ අඥාන විදිහට නතර කරලා නෙමෙයි. දෙවිය පරීක්ෂණ වලින් වයි report වලින් ඔප්පු වෙලා පෙන්නන්න ඕන රෝගේ නැහැ කියලා. ආමේන්. එවැනි ව්‍යාජ හාස්කම් වෙලා වැඩක් නැහැ. අපේ දෙවියන් වහන්සේ කුරුසිපත් උනේ, උන්වහන්සේ කල්වාරි කුරුසි පූජා උනේ ව්‍යාජ හාස්කම් කරන්න නෙවෙයි. ආමේන්. උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ ලැබු කසපහරවල් වලින් නුඹලාට සුවය ලැබී තිබේ. හalleluya. අපි අදහමුද? ආමේන්. අපි අදහමු දෙවියන් වහන්සේගේ අභිමුඛය අප මැද තිබෙනවා. රෝගීන් පමණක් නෙවෙයි වැහිලා තියෙන දොරවල් ඇරෙන්න ඕන. ආමේන්. වැහිලා තියෙන දොරවල් ඇරෙන්න ඕන. ආර්ථික ප්‍රශ්න ඒව විසඳෙන්න ඕන. දෙවියන් වහන්සේ ඒවා මහිම පිණිස තියලා තියෙනවා. හාස්කම් පුදුම දේවල් වෙන්න ඕන. හalleluya. ඒ නිසා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ඒවා තියලා තියෙන දේව මහිමේ පිණිස දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියා ප්‍රකාශ වන පිණිස දෙවියන් වහන්සේ තියලා දෙන නිසා අපි උන්වහන්සේට මහිමේ යන්න ඕන. උන්වහන්සේට ගෞරවය පැමිණෙන්න ඕන. අපි දන්නවා සමහර අය ඉන්නවා දැන් හොඳ වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරු ප්‍රතිකාර කරාට පස්සේ වෛද්‍යවරයා වර්ණනා කරනවා. ඒ වෛද්‍යවරයව තව අයට හඳුන්වලා දෙනවා නේ. ඒක කරනවා නේද? මේ අර අහවල් තැන හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා. මේ අහවල් තැන හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අර අහවල් තැන හොඳ කෙනෙක් ඉන්නවා කියලා අපි කියනවා. ඒ හොඳයි දෙවියන් වහන්සේට ස්තුති වේවා. එවැනි අය නිසා. නමුත් ඒ සියල්ලට ඉහළින් යේසුස් වහන්සේ වෛද්‍යවරයා අවසන්නවා. ආමේන්. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේට බැහැ කියලා දෙයක් නැහැ. අපේ දෙවියන් වහන්සේට අමාරු කියලා දෙයක් නැහැ. උන්වහන්සේ ක්ලාන්ත වෙන්නේ නැහැ. උන්වහන්සේ වෙහෙසටපත් වෙන්නේ නැහැ. අපිට අදහන්න පුළුවන් නම් උන්වහන්සේට පුදුම ලෙස ක්‍රියා කරන්න පුළුවන්. හalleluya. ඒ නිසා අපි අදහමුද? ආමේන්. හalleluya. ඒ නිසා අද උදෑසන අපි මේ වාතාවරණය. ඒ නිසා ඔබ දන්නවද? හාස්කම් වෙන්නේ වාතාවරණය අනුවයි. වාතාවරණය අනුවයි හාස්කම් වෙන්නේ. වාතාවරණය නැත්නම් හාස්කම් වෙන්නේ නැහැ. දැන් අපි සුවාරජ රැසි කරනකොට සුවාරජ රැසි වල දේශනා කරනවා උන්වහන්සේගේ ඵලය ගැන, උන්වහන්සේගේ දිව්‍යමය ආලේපය ගැන, උන්වහන්සේගේ ක්‍රියාවල් ගැන දේශනා කරන ඒ වගේම සමාන සාක්ෂි දරනවා. ඒ වාතාවරණය අපි හදනවා. ඒ වාතාවරණය හදනකොට ඒ බලාගෙන ඉන්න අයට, අලුතෙන් ඉන්න අයට ඇදහිල්ලක් ඇති වෙනවා. ඒගොල්ලන්ට ඇදහිල්ල ඇති වෙනවා. ඊට පස්සේ නිකම්ම හාස්කම් වෙනවා. දැන් මේ වාතාවරණය නැතුව එහෙම වෙන්නේ නැහැ. දැන් මම දන්න දේවදාසෙක් ඉන්නවා. එයා ඒ පිටරටවල් වෙන රටවල් වලින් ඒ රටට යනවා විශේෂ හීලි සුව මෙහෙයන් වලට යනවා. ඒක ගියාට පස්සේ යන දවසේ ධම්ම දෙවියන් වහන්සේගේ බලය ගැන, ආස්කම් ගැන ඒ වාතාවරණය හදනවා. උන්වහන්සේ කරන බලවත් ක්‍රියා ගැන ඒ වාතාවරණය හදනවා. ඉතින් දින ගණනාවක් දවස් 6-7ක් එක දිගට උගන්වනවා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. ඒ වගේම CD දානවා. මේ වගේ වාතාවරණය හදනවා. දැන් මේවා හදනකොට මොකද වෙන්නේ? ඇදහිල්ල වැඩි වෙනවා. ආමේන්. දැන් අපි වචනේ අහනකොට, අපි දෙවියන් වහන්සේගේ වචනේ ලහිරින් අපි ලබනකොට අපි තුල වාතාවරණයක් හැදෙනවා. දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේ අනිවාර්යෙන් හාස්කම් කරනවා. මගේ ජීවිතේ උන්වහන්සේ මගේ මේ වාතාවරණය නෙමෙයි, මේක වඩා පුදුම දේවල් දෙවියන් වහන්සේ කරනවා. ඒ නිසා උන්වහන්සේගේ ඒ වාතාවරණය අපි තුල හැදෙනකොට අපි තුල ප්‍රාතිහාර සිද්ධ වෙනවා. හalleluya. උන්වහන්සේට
යා කරන්න අපේ ඇදහිල්ල කර්ණ කොටගෙන එක සිද්ධ වෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ කන්ද අබහැටයක් තරම ඇදහිල්ලක් තිබෙනවා මේ කන්දට කතා කරලා ඉදිරි මොහොතේ වැටෙන්න කිව්වොත් ඒක වෙනවා. ආමේන්. ඒ නිසා කන්ද ගැන නෙමෙයි කන්දට කතා කරන එකක් වෙන්න ඕන. ඒ නිසා ප්‍රශ්නය ගැන ඔබගේ මොලෙන් කල්පනා කරලා පීඩනයට පත්වන එක නෙවෙයි. ඔබගේ වෙහසට පත්වන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ පරාජය කරලා උන්වහන්සේට ජය දෙන බව මෙනෙහි කිරීමයි. ආමේන්. හalleluya. අපි අදහමද? ආමේන්. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ සෑමට මේ වචනෙන් ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි සෑම කෙනෙක්ම උන්වහන්සේගේ අභිමුඛයේ අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි හැමෝම දැස් පියාගෙන උන්වහන්සේට බාර වෙමු යටත් වෙමු. උන්වහන්සේ අප මැද ක්‍රියා කරනවා. හalleluya.